සුබ උදෑසනක් හැම දිනාටම. අද සබත් දවසේ ස්වාමීන් වහන්සේ නමස්කාර කරන්න මේ Zoom තාක්ෂණය ඔස්සේ එකතු වෙච්ච හැම දෙනෙක්ම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා කිතිසුණු සභාව වෙනුවෙන්. ඉතින් අපි මේ සබත් දවසේ අපි උන්වහන්සේට කැප කරලා විභාර කරමින් යාඥා කරමු. මහෝත්තම ප්‍රේමවන්ත දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අලංකාර උදෑසන ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබ වහන්සේගේ පාමුල මෙලෙස රැස්වෙන්න දුන්නා වූ කරුණාව නිසා. ස්වාමිනී, ඔබ වහන්සේ අපේ කෙනෙක් සමග සිටින්න දී කාලේ ආශිර්වාද කරන්න. විශේෂයෙන් නමස්කාර කාලය අර්ථවත්ව කරන්න ඔබ වහන්සේ කරුණාව දෙන්න. ඒ වගේම ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ කතා කරන්න ස්වාමීනි. ඒ පරිවිඩයට සවන් දෙන්න අපේ මනස් අපේ සිත් සූදානම් කරන්න. ඔබගේ ශුද්ධ වූ දයාතන මේ සියලු අංගයන් කැප කරමින් බාර කරනවා. ඉතින් කාලය සම්පූර්ණයෙන් ඔබ වහන්සේගේ ආධිපත්‍යයට යටත් කරමින් බාර කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ස්වාමීන් ඔබ වහන්සේගේ පාමුලට එන්නේ මෙන් කිසි දෙයකට වඩා ස්වාමීනි. ඔබ වහන්සේ අපට වැදගත්. ඔබ වහන්සේ අපේ ප්‍රමුඛතාවය නිසා ස්වාමීනි. ඔබ පාමුල සිටින්නේ අන්නට වඩා ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා ඔබ පාමුල සිටින්නේ අන්නට වඩා Yes, prema priya kanisa Deu abiyasa prema pilayane Garubiya ati jane then namadinne Deu abiyasa prema vasilayane Mage hadavata samaye uturayane Pamula sitine annete vada Obe abiyasa prema priya kanisa Obe pamula sitine annete vada Obe abiyasa prema priya kanisa Deu abiyasa prema pilayane Garubiya ati janayeni then namadinne Deu abiyasa prema vasilayane Mage hadavata samaye uturayane Hallelujah Swami වහන්සේ අපගේ බලාපොරොත්තුව අපට අසීමිත ලෙස ප්‍රේම කරන්න අපියන් ස්වාමීනි අපේ වහන්සේගේ කරුණාව පෙරදක්වන්න ස්වාමීනි
ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ දේශයට මේ ලෝකෙට දෙන්න ස්වාමී. මේ පාපිෂ්ඨ දයන් නිසා සිදු වුණා මේ වසංගත. ඔබ වහන්සේ ඉදිරියට පැමිණෙන ස්වාමී බලාපොරොත්තු දිය හැකි ඔබ වහන්සේ පමණ නිසා. ඔබ වහන්සේ අපමණ මාති විතිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආසාව ඔබ දැනගන්නයි දෙවිඳේ මගේ දෙවිඳේ මා දෙවිතිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආසාව ඔබ දැනගන්නයි දෙවිඳේ මගේ දෙවිඳේ මගේ දුව කියයි ඔබ සමිඳුන් කියා මගේ දැසුමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයි කියා දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ මා දෙවිතිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආසාව ඔබ දැනගන්නයි දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ ස්වාමීන් වහන්සේ අපගේ පියාණන් නිසා අපගේ දෙවි පියාණන් නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමී මේ මොහොතේදී පවා වහන්සේ අපගේ කම බලාපොරොත්තු සිංහාසනේ වාඩි වී සිටිනා වූ සර්ව බලධාරී දෙවියන් ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වන්නට ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට අපිට කරුණාව දෙන්න ස්වාමී ඔබ වහන්සේගේ සෙනඟ බලවත් කරන්න ස්වාමී සෙනඟ ස්වාමීන් වහන්සේට කීකරු වන්නට හදවත් සංවේදී කරන්න ස්වාමී අපි සියලු දෙනාම ඔබ වහන්සේ තවත් වන්නට ඔබ වහන්සේට තවත් අපි යටත් වෙනවා ස්වාමී අපි ඔබ වහන්සේට ප්‍රේම කරන නිසා ඔබ වහන්සේ අපිට ප්‍රථමයෙන් ප්‍රේම කරන නිසා ස්වාමී මේ ඉරු දිනත් ඔබව මෙලෙස හමුවන්නට සිදුවීම ගැන අපි යම් ආකාරයෙන් දුක් වෙනවා. නමුත් අඩු වශයෙන් මේ තාක්ෂණයේ හරහා හරි දේව මෙහි ඔබගේ නිවසට ගේන්නට ලැබෙන අවස්ථාව ගැන මා ස්තුතිවන්ත වෙනවා. ඊයේ ලංකා තොරතුරු වලින් දැනුම් දුන්නා සමහර විට ජනවරි මාසයේ වෙන විට 3 වෙනි රැල්ලක් තියෙන්නත් පුළුවන් කියලා. ඒ සමගම ඔවුන් කියා සිටියා කොරෝනා වෛරසයේ 3 වෙනි රැල්ල පළවෙනි සහ දෙවෙනි රැල්ලට වඩා භයානක විය හැකියි කියලා. ඒ නිසා තමයි කිතුණුවන් වශයෙන් අපි එන්නතක් සොයා ගන්නයි කියලා එසේ නැතිනම් දෙවියන් වහන්සේ දිව්‍යමය සුවය ලබා දෙයි කියලා යාඥා කළ යුත්තේ. ඒ සමගම කිතුණුවන් අපගේ ආකල්පය මම හිතනවා වෙනස් වන්නට ඕනේ කියලා. සාමාන්‍ය මිනිස්සුયો මේ දවස්වල කොරෝනා වෛරසයේ දිහා ජීවිතයේ දිහා බලන්නේ බියෙන් යම් තාදුරට මේක කවදා ඉවර වෙයිදෝ කියනවා මානසිකත්වයේ ඒක හරි සාධාරණයි. නමුත් කිතුණු අපි විශ්වාස කරන නිසා දෙවියන් වහන්සේ සර්වබලධාරී කියා අපගේ බලාපොරොත්තු සහ ආකල්පය සහ අපි අසන ප්‍රශ්නේ වෙනස් විය යුතුයි. අපි අසන්නට ඕනේ ප්‍රශ්නේ මෙයයි. ස්වාමිනී ඔබ වහන්සේ අප ලෝකයේ තුල අප රට තුල ඔබ වහන්සේ මොනවද කරන්නේ? මට අපිට කොහොමද ඔබ සමග කොටස්කරුව වන්න පුළුවන් වන්නේ මේ ඔබ වහන්සේ කරන දේ පිළිබඳව? ඊට හේතුව ඇවිල්ලා
අපි නිතර දෙවේලේම අපගේ ආකල්පය වන්නට ඕනේ දෙවියන් වහන්සේ කරන්නව දේට කොටස්කරුවෙක් වීමයි. අන්න මේ නිසා තමයි මම ඉතාමත්ම ඕනෑකමෙන් පවුල පිළිබඳව දිගු කාලයක් දේශන ස්වල්පයක් කළේ. ඒ දේශනේ මම හිතනවා අද අවසාන දේශනේ කියලා පවුල පිළිබඳව. ඒකම ඉතාමත්ම වැදගත් තේමාවක් රැගෙනයි මා ඔබ හමු වන්නට මේ උදාසන පැමිණෙන්නේ. අද මගේ බලාපොරොත්තු වන්නේ ඔබ සමග සාකච්ඡා කිරීමට පවුලේ අල්තාරය ගොඩනගවා ගැනීම. දැන් මේ අල්තාරය කියු වචනේ පාවිච්චි කර විගසම ඔබගේ මනසට එන්නට පුළුවන් යම් ලී වලින් ඕ මැටි වලින් ඕ සිමෙන්ති වලින් හදන පූජාසනයක්. මම එවන්නක් ගැන නෙමෙයි අදහස් කරන්නේ. නමුත් පවුලක් හැටියට එකට නමස්කාර කරන එකට ඉගෙන ගන්නා වූ කාලයට අප කියනවා පවුලේ අල්තාරය කියලා. ඒ අල්තාරය කියලා කියන්නේ ඒක විශේෂ වෙලාවක්. අපි දෙවියන් වහන්සේව මුණ ගැසෙන දෙවියන් වහන්සේට හඬට සමන් දෙන අවස්ථාවල්. පුරාණ ගිවිසුම දිහා බැලුවම පුරාණ ගිවිසුමේ අපේ ඇදහිල්ලේ වීරයන් හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ විශේෂ දෙයක් කරන විට ඔවුන් පූජාසනයක් ගොඩනැගුවා. ඒ පූජාසනය ඔවුන් පූජාවල් කළා. එලයිජා බාල් දෙවිගොල්ලන්ට විරුද්ධව අර යුද්ධ කරපු සටන් කරපු අවස්ථාවේ ඒ පූජකවරුන්ට කියා සිටියා නුඹලා ඉස්සලා ඔබගේ දෙවියන්ට කියන්න සලකුණක් දෙන්නයි කියලා. ඊට පස්සේ එලයිජාගේ අවස්ථාව ආවම ඔව් මොනවද කළේ? ඉස්සල්ලාම ඔව් කළේ පූජාසනය අලුත් වැඩියා කිරීමයි. පූජාසනය අලුත් වැඩියා කරලා දෙවියන් වහන්සේට යාඥා කරපු අවස්ථාවේදී දෙවියන් වහන්සේ පුදුම ක්‍රියාවල් කළා. නොවා ජලගැල්මෙන් පසුව දෙවියන් වහන්සේට අල්තාරයක් ගොඩනගවලා පූජාවක් පූජා කළයි කියලා අපිට කියනවා විතරක් නෙමෙයි. ඉන්පසු දෙවියන් වහන්සේ කියනවා ඒ පූජාවෙන් පසුව මම්මින් මත්තට ජලගැල්මකින් මිනිසයාට හානියක් කරන්නේ නැහැ කියලා. එහෙනම් ප්‍රියතර සහෝදරණිය පූජාසනයක් අපි හදනවයි කියන්නේ නවගිවිසුමේ අපගේ හතවත් වලින් නමස්කාර කරන මනසෙන් ඉගෙන ගන්න පවුලක් වශයෙන් එක් රැස් වෙන අවස්ථාවයි. එය ඊ타ත්ම වැදගත් සලකුණක්. මට ඕනේ ඔබ මේ වෙලාවේදී මේ බයිබල් පාඨයට සමන් දෙනවට. 1 පේත්‍රස් පොතේ දෙවනි පරිච්ඡේදයේ 9 ඉඳලා 12 වෙනි වගන්තියට අපි සමන් දෙන්නට යනවා. නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය. වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත. නමුත් දැන් දෙවියන් වහන්සේගේ සෙනගව සිටින්නහුය. දයාව නොලැබ සිටිය නමුත් දැන් දයාව ලැබ සිටින්නහුය. ප්‍රේමවන්තයනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන් ආත්මයට විරුද්ධව යුද්ධ කරන මානසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි. නුඹලා නපුර කරන්න ඕයයි අන්‍ය ජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වා පල්ලා. ප්‍රියතර සහෝදරනි, ඔබ මේ වගන්තියට සමන් දුන්නම ඔබ අපිට කියනවා පේදුරුතුමා නුඹලා තෝරාගත් වංශයක්. නුඹලා රාජකීය පූජක වංශයක්. සුද්ධ ජාතියක් දෙවියන් වහන්සේ සතු සෙනගක් කියා. දැන් ඔබට පේනවාද නවගිවිසුමේ උන්වහන්සේගේ කුරුසිපත් පූජාව හේතු කොටගෙන ඔබව පූජකයෙක් බවට තෝරාපත් කළයි කියලා.
අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කරලා නැහැ. සෑම කිතුණුවෙක්ම දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරිපිට තෝරාගත් ජාතියක කොටස්කරුවෙක් වෙනවා විතරක් නෙමෙයි, ඔහු පූජක පක්ෂයක් බවට පත් වෙනවා. ඔබ පූජකයෙක්. මම විශ්වාස කරනවා ගෙදර ගෘහමූලිකයා, මම පාවිච්චි කරන ගෘහමූලිකයා කියලා, මොකද හේතුව ඇවිල්ලා සමහර පවුල් වල ස්වාමි පුරුෂයන් නැහැ. නමුත් තම භාර්යාව පවුලේ නායකත්වයේ බාරගෙන තිබෙනවා. ප්‍රථමයෙන්ම ගෘහමූලිකයා පවුලේ ස්වාමි පුරුෂයා නම් ඔහු පූජකයා. ඔහු නැතිනම් භාර්යාව වන්නට පුළුවන් ඒ පූජකත්වයේ දරන්නේ. නමුත් ප්‍රියතර සහෝදරිනි, ඔබව දෙවියන් වහන්සේ පත් කර තිබෙනවා තෝරාගත් සෙනගක් හැටියට, පූජකයෙක් හැටියට. එම නිසා පවුලේ පූජකයාගේ වගකීම සෑම ස්වාමි පුරුෂයෙක්ම දැරිය යුතු බවයි මගේ නිගමනය සහ ප්‍රකාශනය. අප සභාවේ නායකයන් හැටියට අපි මින් ඉදිරියට උත්සාහ කරන්නේ ඔබගේ පූජකත්වය පවුල තුල ස්ථාපිත කරන්නයි. ඔබට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නට, ඔබ අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටයි. නමුත් ඔබයි පූජකයා. පූජකයා වන ඔබට දෙවියන් වහන්සේ දෙන ආධිපත්‍ය ගැන මොහොතක් සලකා බලමුද? අප කියවන්නට යනවා ලූක්තුමාගේ සුභාරංචියේ 9 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 3 වෙනි වගන්තිය දක්වා. එකල උන්වහන්සේ 12 දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්නටද බලය හා වරය ඔවුන්ට දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්නටත් රෝගීන් සුව කරන්නටත් ඔවුන් යැවූසේක. ප්‍රියතර සහෝදරනි, මේ වගන්තිය අපි බොහෝ විට පාවිච්චි කරලා තිබෙන්නේ සභාවේ සේවය කරන අයට ආධිපත්‍ය ගැන කතා කරන්නයි. ඒක ඇත්ත. නමුත් මේ ආධිපත්‍ය ඔබට පවරා තිබෙනවා පූජකයා හැටියට ඔබගේ නිවසේට. එම නිසා ඔබගේ නිවස තුල ක්‍රියා කරන්න ආධිපත්‍යයත් බලයක් විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේ දී තිබෙනවා ඒ බලය සියලු යක්ෂ ආත්ම වලට විරුද්ධව නැගී සිටින්නත් සුව කරන්නත්. පූජකයා හැටියට දෙවියන් වහන්සේ ඔබ පවුලේ අල්තාරයේ ගොඩනගවන විට පවුලට ආත්මික නායකත්වය ඔබ දෙන මේ අවස්ථාවේදී ඔබට දෙවියන් වහන්සේගේ බලය සහ ආධිපත්‍ය දී තිබෙනවා. නපුලාට විරුද්ධව පහර එල්ල කරන්නටත් පවුල ආරක්ෂා කරන්නටත්. ප්‍රියතර සහෝදරනි, මේ ආධිපත්‍යම තමයි දෙවියන් වහන්සේ ආදම්ට දුන්නේ. නමුත් අවාසනාවක මෙන් ආදම් ඒ ආධිපත්‍ය පාවිච්චි නොකර පාපයට ඉඩ දුන්න නිසා සාතන්ට පුළුවන් වුණා පවුලට පහර දීලා පවුල විනාශ කරලා මිනිමැරුමක් පවා පවුල තුල ඇතිවන්නට ඉඩ සලස්වන්නට. පවුලේ පූජකයා හැටියට පූජාසනේ පවුල ඔක්කොම පූජාසනෙට ගෙනල්ලා දෙවියන් වහන්සේව නමස්කාර කරලා යාඥාවට මඟ පෙන්වන පූජකයා හැටියට ඔබට බලයක් තිබෙනවා, ආධිපත්‍යයක් තිබෙනවා, සාතන්ගේ බලකොටු බිඳින්නටත් ඔබගේ පවුල සුරක්ෂිතව තබා ගැනීම. එදා නපුරා උත්සාහ කළේ මොකද්ද? ආදම් සහ ඒවාට ඒ ආධිපත්‍ය පිළිබඳව අන්ධ කරලා පවුල විනාශ කරන්නටයි. නපුරාට ඕනේ මේ දේ කරන්නටමයි අපගේ සභාවල් වල. පියවරුනේ, ගෘහමූලිකයනි, නැගී සිටින්න. නපුරාගේ මේ රැවටිල්ලට හසු වන්නට එපා. ඉරු දින දේවමේද පමණක් සීමා වන්නට එපා. ඔබගේ නිවසේ දිනපතා පවුලේ අල්තාරය පවත්වාගෙන යන්නට ඔබ අද මා සමග තීරණයක් ගන්න. මට ඕනේ ඔබ මා සමග සීනයක් මවනවාට. කිතු සෙවන නමස්කාර කරන සෑම ගෘහ මූලිකයෙක්ම
හැමදාම තම දරුවන් සමග දනින් වැටි දෙවියන් වහන්සේ නමස්කාර කරනවා, යාඥා කරනවා. අපගේ යාඥා අවශ්‍යතාවයන් උන්වහන්සේ වෙතට ගේනවා. ගේනවා විතරක් නෙමෙයි, අපේ නිවසට ආරක්ෂාව පැමිණෙන්නේ අන්න එවැනි පසුබිමක් ඇති කොටයි. ඔබට මතකයිනේ ප්‍රියද සහෝදර නික්මියාමේ කතාව? උන්වහන්සේ පාරා රජට විවිධ පීඩා වලින් පහර දීලා ඔහු තවමත් දෙවියන් වහන්සේට අවනත උනේ නැති නිසා අවසාන පීඩාව කියා සිටියා කුළුඳුල් දරුවන් සහ සත්වයන් උන්වහන්සේ පහර දී මරා දමනවායි කියලා. නමුත් ඊශ්වර ජනතාවට කිව්ව මේ දෙය, නුඹලා ගෙදරට ඇතුළත් වෙලා බැටළුවෙක් මරලා ඒ බැටළුවාගේ ලේ අරගෙන ගෙදර උළුවස්සේ ලේ සලකුණක් තබන්නයි කියලා. ඒ සමගම මෝසස් දෙවියන් වහන්සේ කියා සිටියා ඊශ්‍රායල් ජනතාවට මෙලෙස කියන්න, ඒ ලේ සලකුණ දකින විට මාගේ දූතයා ඔබගේ නිවසට පහර නොදී යන බවට. ප්‍රියතර සහෝදරනි, අල්තාරයේ නිවස තුල පිහිටවීමෙන් අපි ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ලේ සලකුණෙන් ආරක්ෂා වෙන විට, ඒ පූජාසනෙන් නමස්කාර කරන විට දෙවියන් වහන්සේගේ ආලේපය, ආශිර්වාදයේ, එතුමාගේ ගෞරවයේ ඒ පවුල මත පැමිණෙන බව මා ඒකාන්තයෙන් දන්නා වූ සත්‍යතාවයකි. පියවරුනි, ඔබගේ වගකීම පූජකතුමාට බාර දීලා ඉරු දිනට ඉතරක් සීමා වූ කිතුණුවෙක් වන්නට එපා. උන්වහන්සේ මහ පිබිදීමක් එවන මේ යුගයක් ඔබයි මමයි මේ පිබිදීම දකින්නට යනවා. ඒ පිබිදීම දකින්නට ඉස්සරලා අපි සෑම දෙනාම අපගේ අල්තාර සුද්ධ පවිත්‍ර කළ යුතුයි, ගොඩනැගිය යුතුයි. දෙක ලේකම් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියේ අපි ඒ වගන්තියට දැන් සමන් දෙමුද? ආසාමේ වචනය ප්‍රොපේත වූ ඕදෙද්ගේ අනාගත වාක්‍යද ඇසූ කල ධෛර්ය උපදවාගෙන යුදෙම්වරුන්ගේත් බෙන්යමින්වරුන්ගේත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුළු දේවල් අහක් කෙලේය. ඔහු ස්වාමින් වහන්සේගේ ద్వාර මණ්ඩපයේ ඉදිරිපිට තිබුණු ස්වාමින් වහන්සේගේ පූජාසනයද අලුත් වැඩියා කළේය. මේ රජතුමාට දෙවියන් වහන්සේ එළිදරව් වෙලා කියනවා මම නුඹ ආශිර්වාද කරන්නට යනවා. මොනවාද කළේ? පිළිකුල් දී අරන් දැම්මා. දෙවියන් වහන්සේගේ පූජාසනය අලුත් වැඩියා කළා. ප්‍රියද සහෝදරනි, සමහර ඔබ කවදාවත් නිවස තුල පූජාසනයක් ගොඩ නැගුවේ නැහැ. සමහර ඔබ පටන් ගත්තා, නතර කළා පටන් ගත්තා, ඒක වන්නට ඇති. නමුත් මගේ අවවාදය මේයි අද. මේ ඉරු දින සිට ඔබ පූජාසනේ ගොඩනගවන්නට ආරම්භ කරන්න. ධ්‍රුව මූලිකයා වශයෙන් ඔබට වගකීමක් තිබෙනවා. පියා හැටියට වගකීමක් තිබෙනවා. ස්වාමි පුරුෂයා හැටියට වගකීමක් තිබෙනවා. තම දරුවන් ආරක්ෂා කරලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලට දොර විවර කරගන්න. ප්‍රියන් සහෝදරි, මම මේ නිකන් කියන ප්‍රකාශනයක් නෙමෙයි. අපි හරවල බලමු ගීතාවලිය 127ට මොනවද දෙවියන් වහන්සේ කියන්නේ කියලා. ස්වාමින් වහන්සේගේ නොසාදන සේක් නම් සාදන්නෝ නිෂ්ඵලේ වෙහෙසෙති. ස්වාමින් වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක් නම් රැකවලා නිෂ්ඵලේ අවදිව සිටී. වේලාසනින් නැගිටීමත් බොහෝ රැ වෙන කල්ම නිවාඩු නොගැනීමත් වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵල වේ. මක් නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක. බලව දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මව්පියන්ගේ දරුවොත් එසේමය. එයින් පිරුණු ඊ කොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔහු දොරටුවේදී සතුරන් සමග කතා කරන විට ලැජ්ජාවට පත් නොවන්නෝය. බලන්න මෙතන තියෙන උච්චාරණේ
ස්වාමින් වහන්සේ නිවස ගොඩනගවන්නේ නැතිනම් අපි වෙහෙස වීම නිෂ්ප්‍රයෝජනයි. සමහර අය මට කියන දෙයක් තමයි අනේ පාස්ටර් මට වැඩ මම මුදල් හොයන්න ඕනේනේ මගේ ව්‍යාපාර තිබෙනවානේ මගේ රැකියාව තිබෙනවානේ. ප්‍රියතර සහෝදරී මෙන්න අනතුරු ඇඟවීමක් සහ අවවාදයක්. අවුරුදු 40ක මම දැකලා තිබෙනවා මේ කිතුණු ගමන මිනිස්සුන්ගේ. ඔබ කොච්චර උත්සාහ කළත් ඔබගේ පවුල ගොඩනගවන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැතිනම් ඒ පවුල ගොඩනගවන්නට බෑ. ඒක නිෂ්ප්‍රයෝජන දෙයක් වෙනවා. ඔබ සල්ලි හම්බ කරන්න පුළුවන් වෙයි. නමුත් දෙවියන් වහන්සේගේ අනුමැතිය නැහැ. ආශිර්වාදය නැහැ. නමුත් ප්‍රියතර සහෝදරනි අපේ ජීවිත ගමනේදී දෙවියන් වහන්සේ ප්‍රමුඛ නම් හැම පියෙක්ම හැම ගෘහ මුහුණිකයෙක්ම තෝරා බේරා ගන්නට ඕනේ. තමා යන ගමන දෙවියන් වහන්සේ සමග. මේ ගමන වැදගත් නම් පූජාසනයේ වැදගත්. පූජාසනයේ තුලින් තමයි ඔබ දෙවියන් වහන්සේ සමු වෙන්නේ. ඒ දෙවියන් වහන්සේ සමග ගමනක් යන්නේ නැතිනම් ඔබ කරන හැම උත්සාහයක්ම ගඟට කපලා දාන ඉනි හා සමානයි. ඔබගේ අවධානය වන්නට ඕනේ පූජාසනයේ ගොඩනගවලා දරුවන් සමග ඒ ගමන යන්න. දැන් මං කියන දේවල් ඇවිල්ලා ප්‍රායෝගික දේවල් මම මගේ ජීවිතෙන් මමයි ඔෆීලා ඉගෙන ගත්ත දේවල්. එම නිසා කාරුණිකව සවන් දෙන්න. කිතුණු පවුලක් හැටියට පූජාසනයේ ගොඩනගවන අවස්ථාවේදී එතන තමයි දරුවන් ඇදහිල්ල ඉගෙන ගන්නෙත් සේවය කිරීමට හදවත ලබා ගන්නෙත් ඔවුන්ගේ ජීවිත චරිත කිතුණු වහන්සේගේ චරිතයට සමාන වන්නේ. ඔබ පවුලක් වශයෙන් එකට වාඩි වී යාඥා කරන කල ගෘහ මූලිකයා හැටියට ඔබ දරුවන්ට ආත්මිකව මඟ පෙන්වනවා. දැන් ගෘහ මූලිකයා හැටියට දරුවන්ට ආත්මිකව මඟ පෙන්වන අවස්ථාවේදී ඔබට කුහක දේ කරන්න බෑ. ඔබට එකක් කියලා එකක් කරන්න බෑ. ඒකම ඔබට කියන්න අනතුරු හැඟවීමක්. ඔබ ගෘහ මූලිකයා හැටියට ඉරුදිනට ඇවිල්ලා දෙවියන් වහන්සේව නමස්කාර කරනවා නම් ගෙදර ඔබගේ ආදර්ශය ඒ හා සමාන නෙමෙයි නම් දරුවන්ට ධර්මයේ එපා වන්නට යනවා. දරුවන්ට දෙවියන් වහන්සේ දැකලා නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබව දැකලා තිබෙනවා. ඔබ උත්සාහ කරන්නට ඕනේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් දෙවියන් වහන්සේගේ ස්වරූපේ දරුවන්ට ඔබේ ජීවිතයෙන් දකින්නට ඉඩ සලස්වන්නට. අපි දුබලයි අපිට දුර්වලකම් තිබෙනවා. නමුත් දුර්වලකමයි මැදයේදී දේව ගරුබියෙන් ජීවත් වෙන පියාගේ ආදර්ශයේ දරුවන් දකිනවා. ඒ සමගම නිවසේ අල්තාරයේ ගොඩනගවන විට පූජනීය ස්ථානයේ ගොඩනගවන විට අපි දරුවන්ගේ පවුලේ අවශ්‍යතාවයන් ගැන අපිට යාඥා කරන්න පුළුවන්. දරුවන් ඒ ගැන යාඥා කරනවා. දරුවන්ට ඔබ ඇදහිල්ල කියා දෙනවා. දරුවන් ඒ දැක්කම ඒවා සම්පූර්ණ වෙනවා. ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. මට හොඳට මතකයි අපි එක්සත් ජනපදයේ ගත කරපු කාලය. අපිට ඉතාමත්ම ආර්ථිකව අමාරුකම් ගොඩාක් තිබුණ කාලයක් වුණා ඒ අවස්ථාව. මට මතකයි ප්‍රශාන්ත් පොඩි කාලේ ඔව් අපෙන් ඉල්ලීමක් කළා ඌට ඕනේ කියලා කාර් එකක්. ඒ කාර් එක තල්ලු කරන් යනකොට හෙලිකොප්ටර් එකක් බවට පත් වෙනවා. අපිට සෙල්ලම් බඩුවක් ගන්නට තියා ඉතාමත් අමාරුවෙන් තමයි කෑම බීමවත් සපයා ගත්තේ. ඉතින් අපිට මතකයි අපි කියනවා අපි යාඥා කරමු පුතේ කියලා. අපි ඔවුන් සමග ඔෆීලියා සහ මම අපි යාඥා කළා. නත්තල් නිවාඩු කාලේ ඔක්කොම දරුවන් ඔක්කොම ශිෂ්‍යයන් ඔවුන්ගේ ගම් වලටයි රටවල් වලට ගියා. අපිට අපේ ගමට රටට එන්නට බැරි නිසා අපි අපේම නිවසේ වෙලා අපි ඔය හුදකලාවේ සිටියා. එක් දවසක් අපිට දුරකථනයකින් පණිවිඩයක් ලැබෙනවා.
ධනවත් කෙනෙක් සෙල්ලම් බඩු ටිකක් පාසලට ගෙනල්ලා දීලා තිබෙනවා අවශ්‍ය අයට දෙන්නයි කියලා. ඒ දුරකථනයේ අපිට කිව්වේ ඇවිල්ලා බලන්න අපිට සෙල්ලම් බඩු තියෙනවයි කියලා ප්‍රශාන්තයි තිලිනිටයි. අපි ඉක්මනට ගියා පාසලට. ගියාම ප්‍රශාන්ත දුන්න තෑග්ග අපි ඇරලා බැලුවම ඉතාමත්ම පුදුමයි කාර් එකක්. ඒ කාර් එක තල්ලු කරන් යනකොට හෙලිකොප්ටර් එකක් වගේ ඒක විවර වෙනවා. ප්‍රියාදර සහෝදරනි, දරුවන් දැක්කම දෙමෝපියන් සමග අල්තාරයේ මත වාඩි වෙලා යාඥා කරලා ඒ දේවල් සැපහැ වෙනවා. දරුවන්ට ඇදහිල්ලක් නිර්මාණය වෙනවා. අපගේ දරුවන් අපගේ ඇදහිල්ල මත රඳා පවතින නරකයි. එහෙම වුණොතින් අපිට විශාල වගකීමක් වෙනවා ඔවුන්ව හැමදාම බලා ගන්නට. නමුත් මම පවුලේ බාරකරුවෙක් විතරයි. මගේ යුතුයකම ඔබගේ යුතුයකම වන්නේ දරුවන්ට ඇදහිල්ල උගන්වන්නයි. පවුලේ අල්තාරය ඇදහිල්ල උගන්වන ස්ථානයක් බවට පත් වෙනවා. තව එක සිද්ධියක් මට මතක් වෙනවා. ප්‍රශාන්ත් යාඥා කරන්න පටන් ගත්තා උඩ හිම දකින්නට ඕනේ කියලා. නමුත් සවුත් කැරොලයිනා ප්‍රදේශයේ ඉතාමත් කලාතුරකින් තමයි හිම වැටෙන්නේ. දෙසැම්බර් මාසය ආවා, නොවැම්බර් මාසය ආවා. දැන් මොහු තවමත් යාඥා කරන අවුරුදු 5ේදී හිම දකින්නට ඕනේ කියලා. මට මතකයි අපි ඒ දවස්වල ගියා පොඩි සභාවකට. ඒගොල්ලෝ කිව්වා අනේ ඔය පුතාට කියන්න යාඥා කරන්න එපයි කියලා. දැන් හිම වැටෙන්නේ නැහැ. නමුත් එක් දවසක් මට මතක නැහැ ජනවරිද මාර්තු මාසයේද කියලා. එක් දේ පාන්දර 3ට නැත්නම් 4ට එක්කෙනෙක් කෝල් කරලා කියනවා අපිට ඉක්මනට දොරවල් ඇරලා එළියට ගිහිල්ලා බලන්න මොනවද වෙන්නේ කියලා. එදා පුදුමාකාරයට හිම වැටිලා ප්‍රථම වතාවට අපි හිම දැක්කා. ප්‍රශාන්ත තිලිනි හිම සමග සෙල්ලම් කරන්නට අවස්ථාවක් ලැබුණා. ප්‍රියාදර සහෝදරිනි, දෙවියන් වහන්සේ අප ගැන ලොකු ආදරයක් තිබෙන දෙවි කෙනෙක්. නමුත් මේ ආදරයට කොටස්කරුවන් වන්නට දොරවල් තිබෙනවා. අපිට ඉරුදින දේවස්ථානයට ගිහිල්ලා පූජකතුමා දෙන දේශනයට සවන් දීලා අපිට හිතන්නට බෑ අපේ ඇදහිල්ලෙන් ගමනක් යනවයි කියලා. ඇදහිල්ලෙන් ගමනක් යන්නට නම් පෞලක් වශයෙන් දනින් වැටි යාඥා කළ යුතුයි. ඒ යාඥා කරන විට දෙවියන් වහන්සේ පුදුම දේවල් කරන විට ඔබ සතුටට පත්වන්නට යනවා. ඔබේ ඇදහිල්ල ශක්තිමත් වෙන්නට යනවා. ඔබ අනිත් අයටත් ඇදහිල්ලේ පියෙක් බවට පත්වන්නට යනවා. දැන් මේ කතාවට සවන් දෙන්න. එක්සත් ජනපදයේ ඉතාමත්ම ප්‍රසිද්ධ දේශකයෙක් සිටියා. ඔහුගේ නම ජොනතන් එඩ්වර්ඩ්ස්. ජොනතන් එඩ්වර්ඩ්ස් ඔහු සේවය කළේ 1700 ගණන් වල. ඔහු දෙවියන් වහන්සේ ප්‍රබලව පාවිච්චි කළා මහ පිබිදීමක් ඇති කරන්නට. කොච්චර තැන්වල ගියත් දේශනා කරන්න, කොච්චර වැඩ තිබුණත් ජොනතන් එඩ්වර්ඩ්ස් ගෙදර ආපු අවස්ථාවල් වලදී දරුවන්ව එක්රැස් කරගෙන පූජාසනේ පිහිටවලා ඔහු යාඥා කළා දරුවන් සමග. අවුරුදු 150කට පසු ඔහුගේ මරණයෙන් 150 ගත වුණයින් පස්සේ ජොනතන් එඩ්වර්ඩ්ස්ගේ සේවය තවත් බලපෑම් තිබෙන නිසා කණ්ඩායමක් කිව්වා අපි බලන්නට යනවා මේ පුද්ගලයාගේ ජීවිතයේ සහ පවුලේ මොනවද සිදු වුනේ කියලා. මම ඒ දේ අද ඔබ සමග බෙදා ගන්නට යනවා. ඔහු පවුලේ අල්තාරයේ විශ්වාසවන්තව සිටියා. සේවය කළා. දෙවියන් වහන්සේගේ නාමයට හැමතැනම ගිහිල්ලා දේශනා කළා. නමුත් ඔහුගේ පවුලේ වගකීම ඔහු පැහැරියේ නැහැ. මෙන්න ඔවුන්ගේ පරම්පරා ඉතිහාසය. අවුරුදු 150කට පස්සේ මිනිස්සු හොයාගත්ත දෙය. ඔහුගේ පරම්පරාවෙන් බිහි වුණ අය උපජනාධිපති ඇමරිකාවේ ජොනතන් එඩ්වර්ඩ්ස්ගේ පවුලෙන් බිහි වුණ කෙනෙක්. නීති පාසලේ නැත්නම් ලෝ ස්කූල් කියන එකේ එක්කෙනෙක් ඩීන් බවට පත් වුණා. තව එක්කෙනෙක් ඔහුගේ පරම්පරාවෙන් මෙඩිකල් ස්කූල් එකේ ඩීන් බවට පත් වුණා.
3 දෙනෙක් US සෙනෙට් සභිකයන් බවට පත් වුණා. 3 දෙනෙක් ප්‍රාන්ත ආණ්ඩුකාරයන් බවට පත් වුණා. ඔහුගේ පරම්පරාවෙන් 3 දෙනෙක් මේයර්ස්ලා බවට පත් වුණා. ඔහුගේ පරම්පරාවෙන් 13 දෙනෙක් පාසල් වල සභාපති බවට පත් වුණා, ප්‍රෙසිඩන්ට්ස්. ඔහුගේ පරම්පරාවෙන් විනිශ්චයකාරුවන් 30 දෙනෙක් බිහි වුණා. ඔහුගේ පරම්පරාවෙන් වෛද්‍යවරුන් 60 දෙනෙක් බිහි වුණා. ඔවුන්ගේ පරම්පරාවෙන් 65 දෙනෙක් මහාචාර්යවරුන් බවට පත් වුණා. ඔහුගේ පරම්පරාවෙන් යුද හමුදාවේ ප්‍රබල නායකයන් බවට 75 දෙනෙක් පත් වුණා. ඔහුගේ පරම්පරාවෙන් 80 දෙනෙක් උසස් නිලතල දැරුවා, රජයේ උසස් නිලතල දැරුවා. ඔහුගේ පරම්පරාවෙන් නීතිඥවරුන් 100 දෙනෙක්ද, පූජකවරුන් 100 දෙනෙක්ද, 285 දෙනෙක් කොලෙජ් ප්‍රෙසිඩන්ට්ස්ලා බවටද ඔහු පත් වුණා. ප්‍රියාදර සහෝදරනි, දෙවියන් වහන්සේ අපට කියලා තිබෙනවා උන්වහන්සේගේ ආශිර්වාද එක පරම්පරාවෙන් අනිත් පරම්පරාවටත් කියලා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට විතරක් නෙමෙයි, මට මගේ දරුවන්ටත්, මගේ දරුවන්ගේ දරුවන්ටත්, ඒ දරුවන්ගේ දරුවන්ටත්, ඒ පරම්පරාවල් වලටත් මම ජීවත් වෙන්නේ පොඩි සිහිනයක් සමග නෙමෙයි, පරම්පරා සිහිනයක් සමගයි. මම දන්නේ මට මේක බයිබලයට අනුකූලව කියන්න පුළුවන්ද කියලා. නමුත් මම ස්වර්ගයට ගිය දවසේදී මම බලන්නට යන්නේ මගේ පරම්පරාව කොයි ආකාර පුදුම දේවල් දේව රාජ්‍යයේ ගොඩ නැගවීමට කොටස්කරුවන් වේද කියලා. දුව මූලිකේනි, මම පවුල පිළිබඳව ගොඩාක් උනන්දුවෙන් කතා කළා මේ දවස් ස්වල්පේම. මගේ විශ්වාසය මෙයයි, ශක්තිමත් පවුලක් ඇතිනම් ශක්තිමත් සභාවක් ගොඩ නැගෙනවා. ශක්තිමත් සභාවක් ගොඩ නැගෙනවා නම් ශක්තිමත් සමාජයක් ගොඩ නැගෙනවා. ශක්තිමත් සමාජයක් ගොඩ නැගුවා නම් අපිට ශක්තිමත් දේශයක් ගොඩ නගවන්නට පුළුවන්. අපි ලබන සතියේ ඉඳලා අපේ තේමාව වෙනස් කරනවා. මෙච්චර දවස් අපි කළේ ශක්තිමත් පවුලක් ගැන. දැන් අපි කතා කරන්නට යන්නේ ශක්තිමත් සමාජයක් ගොඩ නැගවීම ගැන. ඒට යන්නට ඉස්සරට තමයි මට අවශ්‍ය වුණේ ඔබ හැමදෙනාම ඔබගේ නිවසේ පූජාස්ථානයක් ගොඩනගන එක. ඔබගේ අසල්වැසියේ ඒ විම්මානයේදී තිබෙන සෑම අඳුරු බලවේගයක්ම දුරුවන්නට ඕනේ. ඔබ අල්තාරයේ පිහිටවනවත් සමගම දෙවියන් වහන්සේගේ මහිමය ඔබ ජීවත් වන ප්‍රදේශයට පැමිණෙන්නට ඕනේ. ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණෙනවත් සමගම අඳුර ඉවත් වෙනවත් සමගම මා පිපිදීමක් අපි දකින්නට යනවා. මේ පිපිදීම ලොකු සභාවල් වලින් නෙමෙයි, නිවස් තුලින් සමාජය තුල සමාජගත වන්නට යනවා. ඒ සමාජගත වන්නා වූ පිපිදීමේ උරුමකරුවෙක් ඔබට වන්නට පුළුවන්. අද පූජාසනය ආරම්භ කරන්න. අපි මෙච්චර වෙලා අපි නමස්කාර කළා, අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන්නා. දැන් අපි උන්වහන්සේගේ සුදු සහභාගීත්වයට සූදානම් වෙමු. දැන් මතක තබා ගන්න, ඔබ ගෘහ මූලිකයා, ඔබ තමයි පූජකයා. ඔබත් මා සමග රොටිගෙන මෙලෙස මා සමග යාඥා කරන්න. උන්වහන්සේ පාවා දෙනු ලැබු රාත්‍රියේ රොටිගෙන කඩා
තම ගෝලයන්ට දෙමින් මෙසේ ප්‍රකාශ කළසේක. මෙය මාගේ ශරීරයයි. නුඹලා වෙනුවෙන් බිඳින ලබන මාගේ ශරීරයයි. ප්‍රියද සහෝදරනි, මම මෙලෙස රොටි මේ පාන් කැඩුවත් මෙන්මයි උන්වහන්සේගේ ශරීරය ඔබ වෙනුවෙන් කැඩෙන්නට ඉඩ සැලැස්සුවේ. අපි කොබවන ස්තුතිවත් හදවතකින් එතුමාව නමස්කාර කළ යුතුද? ඒ රොටි අනුභව කිරීමෙන් පසුව කුසලාන පාත්‍රයගෙන තම ගෝලයන්ට දෙමින් මෙසේ ප්‍රකාශ කළසේක. මෙය මාගේ රුධීරයයි. නුඹලා වෙනුවෙන් වගුරු ලබන්නා වූ මාගේ රුධීරයයි. මාගේ මරණයත් මාගේ යලි පැමිණීමත් සිහි කරන පිණිස මේද සහභාගී වන්න. ප්‍රියද සහෝදරනි, දැන් ගෘහ මූලිකයා හැටියට ඔබ අනිත් අයට ඒ රොටි සහ මිදියුස ලබා දෙන්න. දෙවි ස්වාමිනී, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන ඔබගේ පූජාවට. ඔබ වහන්සේ කළ මහත් පූජාව ගැන අපි ස්තුති කියනවා. යලි අපිට ඒක නොකිය ඉන්නට බෑ ස්වාමිනී. අපිට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබෙන්නේ ඒ නිසායි. අපිව පූජකයෙක් බවට පත් කළේ ඒ නිසායි. අනේ ස්වාමිනී, අපි උඩඟු වන්නට බෑ. අපි යටහත් වෙලා කියනවා මම මගේ පවුලේ වගකීම පූජකයා හැටියට සම්පූර්ණ කරනවායි කියලා. ඒ කරන්ට මට උදව් වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි සුදු සහභාගීත්වයට සහභාගී වුණා. දැන් ප්‍රියද සහෝදරි, මා ඉල්ලා සිටින ඔබට මතක් කරනවා ගිය සතියේ අපි සම්බන්ධ වුණ දේශනෙට. ඔබට මතකයි ගිය සතියේ ප්‍රශාන්ත කතා කළා දසෙන් කොටස පූජාවල්. මම දන්නවා මේක ආර්ථික අමාරුකම් තියෙන කාලයක් කියලා. අපි ඔක්කොම අල්ලටම. නමුත් ආර්ථික අමාරුකම් තිබෙන කාලයේදීත් අපි එක දෙයකට ඉගෙන ගන්නට ඕනේ, විශ්වාසවන්තව අපේ දසෙන් කොටස පූජාව දෙවියන් වහන්සේට කැප කරන්නට. ඒක අපිට විකල්පයක් නෙමේ. දසෙන් කොටස දෙවියන් වහන්සේගේ සතු මුදලයි. ඒක දෙවියන් වහන්සේට අයිති මුදලයි. අපි දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දිය යුතුයි. ඔබගේ මුදල් දසෙන් කොටස එකතු කරලා ඔබේ පළාත බාහිර ඉන්න පූජකතුමාටත් ඒ සේවාවල් වලටත් කැප කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මේ දේව මේට සහභාගී ඔබ හැමතෙම
දෙවි පිහිටයි. හොඳයි බොහොම ස්තුතියි හැම දෙනාටම මම හිතන්නේ හැම දෙනාම මම විශ්වාස කරනවා සජීවීව සම්බන්ධ වෙලා හිටියයි කියලා මේ මෙහි අවසන් වෙන තෙක්. ඉතින් අවසන් වෙන තෙක් සිටපු හැම දෙනාටම ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් දකින්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඔබට තවදුරටත් යාඥා කරන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් ඉරියේ දිස් වෙන අංකයට ඔබගේ යාඥා ඉල්ලීම් යොමු කරන්න. අපි යාඥා කරලා මේ මෙහෙ නිමා කරමු. අපි යාඥා කරමු. මහෝත්තම දෙවි සමඳුනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ අලංකාර උදෑසන ඔබ වහන්සේගේ දරුවන් ලෙස ඔබගේ පාදපාමුල එකතු වෙන්න දුන්නා කරුණාව නිසා. පියාණන් ස්තුතියි අපි සවන් දුන්නා වචනේ පණිවිඩය ගැන ස්වාමීනි. පියාණන් ඒට ඔබින ලෙස අපේ පවුල ගොඩනංවා ගන්න. ඒට ඔබින ලෙස අපේ පවුල් ජීවිත ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන්න ස්වාමීනි. ඔබගේ ශුද්ධ වූ දෑතට මේ සෑම දෙයක්ම අපි කැපවෙමින් බාර ගන්නවා. ස්තුතියි ස්වාමීන් වහන්සේ කරුණාව නිසා පියාණන් අපි විශේෂයෙන් ඉල්ලනවා මේ ව්‍යසන සමයේ ඔබ වහන්සේගේ රැකවරණය අපි හැම කෙනෙක් මතක තබන්න. අපි ආරක්ෂා කරන්න. අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න. විශේෂයෙන් අපේ සියලු රැකියා ආරක්ෂා අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අපේ නිවෙස්වල සියලු වැඩ කටයුතු ඔබ වහන්සේට කැප කරමින් බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් අපේ සියලු කෙනෙක් සමගම නොඅඩුව තබන්න කියලා ඉල්ලනවා ස්වාමීනි. ඔබගේ ශුද්ධ වූ දයාව ඉදිරි සතියේ අපි හැම කෙනෙක්ම කැපවෙමින් බාරවන්නේ ජීවමාන අප මැදේ වැඩවසන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම දැනුත් සදාටම අපි හැම කෙනෙක් සමගම පවතිවා. ආමේන්. ජේසුස් පිට හැම දෙනාටම